අයිබෝවන් බොහෝම යහපත් වූ සුවදායක සුබ දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අද සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා ගුරුදා බ්‍රහස්පතින්දා අපි පත්තර සිරස්තල බලමු. ලංකාවේ ජාතික පුවත්පත්වල සිරස්තල වලට අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙන්නේ. දැන් මෙටා සමාගම ජාත්‍යන්තර කීර්තියට පත් වුණු බොහොම කීර්තිමත් සමාගමක්. එහි ප්‍රධානියා සභාපතිතුමා ශ්‍රීමත් නික් ක්ලෙග් මහතා හමු වුණා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා නිව්යෝක් නුවරදී පහුගිය දවසක. ඉතින් ඒ හමුවේ ප්‍රතිඵල අද දිනමින පත්‍රයේ වාර්තා වෙනවා. අපි එතනින් ආරම්භ කරමු. රටට යහපතක් වන සාකච්ඡා ලෝකයේ තුල සිද්ධ වෙනවා නම් මේවා ඉතා වැදගත් වෙන අවදී පාන්දර බලන එක. මෙන්න ඡායාරූපය ඔබ දකින්නේ අද දිනමින පත්‍රයේ මෙටා සමාගමේ ගෝලීය සමඳතා අංශයේ සභාපති ශ්‍රීමත් නික් ක්ලෙග් මහතා නිව්යෝක් නුවරදී පෙරේදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා හමු වුණා. එතනදී සාකච්ඡා වෙච්ච කාරණා දිනවෙන පත්‍රය අද වාර්තා කරනවා. දේශගුණික විපර්යාස අවම කිරීමට වගේම අධ්‍යාපනයේට කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන් මෙතුමා සඳහන් කරනවා කෘත්‍රිම බුද්ධිය AI තාක්ෂණය ඒ අංශයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ සැලසුම් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී දීර්ඝ වශයෙන් විස්තර කර තිබෙනවා. ශ්‍රී ලංකා රජයේ සහ මෙටා සමාගම අතර කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ හවුල්කාරීත්වයක් ඇති කර ගැනීමේ අවස්ථා සොයා බැලීමටත් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීමට මෙටා සමාගම සමග සහයෝගීතා වැඩසටහනක් ඇති කර ගැනීමටත් මෙහිදී යෝජනා වෙලා තිබෙනවා. ඉතින් පහුගිය දවසක අපිට දැනගන්න ලැබුණා ශ්‍රී ලංකාවේ එවැනි තාක්ෂණික විශ්වවිද්‍යාල 4-5ක් අලුතින් නිර්මාණය කිරීමට යන බව. ඉතින් කලාවට වාණිජ්‍ය ක්ෂේත්‍රයට වගේම තාක්ෂණික ක්ෂේත්‍රයටත් අවශ්‍ය කරන ලෝකයට අවශ්‍ය කරන සම්පත් දායකත්වයේ ශ්‍රම දායකත්වයේ ලබා දීමට මේ විශ්වවිද්‍යාල වලට හැකියාව ලැබෙවි කියලා විශ්වාසය තමයි තිබුණේ. ඉතින් ඒ අනුව මේ සාකච්ඡාව ඉතා වැදගත් වෙනවා. අනික් පැත්තෙන් අද දිවින පත්‍රයේ වාර්තා කරනවා දැන් එක්සත් ජාතීන්ගේ සමුළුව ආරම්භ වෙනවා. ඒ අනුව ජනාධිපතිතුමාද සමුළුව අමතන බව වාර්තා වෙන්නේ දිවින පත්‍රයේ. මෙන්න වාර්තාව ජනපති අද එක්සත් ජාතීන්ගේ සමුළුව අමතයි. ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ 78 වන සැසිවාරය අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සිය දේශනයේ පැවැත්වීමට සූදානම් බව වාර්තා කරන්නේ. එහිදී විශේෂයෙන්ම 2030 වෙනුවෙන් පරිවර්තනීය සහ වේගවත් ක්‍රියාදාමයක් සඳහා ලෝකනායකින් විසින් මාර්ගෝපදේශ සපයනු ඇති බවට එතුමා අදහසක් පළ කිරීමට යෝජනාවක් සිදු කිරීමටත් කටයුතු කරමින් තිබෙන බව තමයි මේ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ. අපි දෙවින පත්තරෙන් පස්සේ බලමු මව්බිම් පත්තරේ ඡායාරූපයක්. මොකද බංග්ලාදේශයේ අගමැතිනිය හමු වුණා ශ්‍රී ලංකා ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කළා. එහිදී ලබාගත්තු ඡායාරූප කිහිපයක් අද පත්තරේ හැම එකම වගේ තියෙනවා. අපි මව්බිම් පත්තරේ බලමු. මෙන්න ඔබ දකින ඡායාරූපය ශ්‍රී ලංකාව බංගලේ අගමැතිනිය පුදුම කරවයි කියලා වාර්තා කරන්නේ. මොකද්ද පුදුම වෙන්න හේතුව කියලාත් පුවත්පතේ සඳහන් වෙනවා. පසුගිය කාලයේ බංග්ලාදේශයෙන් ලබාගත් ණය මෙතරම් කෙටි කාලයකදී ගෙවා නිම කිරීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි තමා නොසිතූ බව බංග්ලාදේශ අගමැතිනිය ෂේක් හසීනා පැවසූ ප්‍රවෘත්තිය තමයි වාර්තා කරන්නේ. අපි වුණත් ණය අතුරක් ගත්තට පස්සේ දෙන්නම් කියපු දිනේට වඩා කලින් දුන්නොත් එහෙම ණය දීපු අය කියනවා පුදුමයි, බොහොම සතුටුයි, ආපහු ඕන්නම් ණය ගන්න දුනුවක් අපි කරගමු කියලා විශ්වාසය ඇති වෙනවා. ඉතින් බංග්ලාදේශයෙන්ුත් ණය ගන්න වෙච්ච එක ගැනත් අපි ටිකක් පුදුම වෙන්නට ඕනේ. කොහොම වුණත් අමාරුම වෙලාවකනේ වැඩේ කරගත්තේ. ලංකාදීප පත්‍රයේ ඒ ගැන තවත් වාර්තාවක් තියෙනවා ටිකක් සවිස්තරාත්මකව. සෙනකින් ණය පියෙව්වාට බංග්ලාදේශය පුදුම වෙලා කියලා මේ ප්‍රවෘත්තිය වාර්තා වෙන්නේ. ඉතින් ඒ අනුව විශේෂයෙන්ම ජනාධිපතිතුමා කියලා තියෙනවා නිල සංචාරයක් සඳහා එන්නත් බලාපොරොත්තු වෙනවා. ආරාධනා තිබුණා. එන්න වෙලාවක් තිබෙන්නේ කාර්ය බහුලතාවය නිසා කියලා. කොහොම වුණත් මෙහිදී සඳහන් වෙනවා. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය අභියෝගාත්මක කාලවකමනුවේදී බංග්ලාදේශයේ ශ්‍රී ලංකාවට දැක්වූ නොසැලෙන සහයෝගය පිළිබඳව අගමැතිනිය ෂේක් හසීනා මහත්මියට සහ බංග්ලාදේශ ජනතාවට කෘතඥතාව පළ කරන බව ජනාධිපතිතුමා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ කෘතවේදීත්වය පළ කරන්න අමතක කරලා නැහැ. ඒ අනුව තමයි ජනාධිපතිතුමාගේ සංචාරය සහ ඒ ආශ්‍රිත තොරතුරු පත්තරවල වාර්තා කරන්නේ. ඊට පස්සේ අපට පුළුවන් රටේ අධ්‍යාපනය කොහොමද මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණා පිළිබඳව අද පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටත් බලාපොරොත්තු වෙන අධ්‍යාපන අමාත්‍යතුමා සුබවාදී කියලා තියෙනවා. පත්තරවල ඒ ගැන තොරතුරු තියෙනවා. ඊට පෙර අපි දිනමින පත්තරේ බලමු. විද්‍යාපීඨ 19ක් ලංකාවේ තියෙනවා. ඒ විද්‍යාපීඨ 19ට අලුතින් විද්‍යාපීඨ සිසුන් බඳවා ගැනීම පිළිබඳ ප්‍රවෘත්ති අද දිනමින ප්‍රධාන සිරස්තලය. විද්‍යාපීඨවලට සිසුන් ගැනීම ලබන මාසයේ සිද්ධ වෙන බව තමයි ඒ අනුව වාර්තාව තියෙන්නේ. තෝරාගත් සිසුන් 7400කගේ නම්
අමාත්‍යංශ වෙබ් අඩවිය ඇතුළත් කරලා තියෙනවා. සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා විශාල උත්සාහයක් දරනවා මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ගැටලු විසඳන්න. මොකද විභාග දෙක තුනක්ම ප්‍රමාද වුණා කොවිඩ් නිසා, රටේ ආර්ථික අර්බුදය වගේ හුඟක් ප්‍රශ්න නිසා. ඒ නිසා ක්‍රමානුකූලව මේවා විසඳමින් යන වෙලාවක තමයි විද්‍යාපීඨවලට මේ විදිහට සිසුන් බඳවා ගැනීමට කටයුතු කරන්නේ. වෙබ් අඩවියට ගියාට පස්සේ අමාත්‍යංශයේ වැඩි විස්තර දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ එතනම දිනමින පත්‍රයේ ඉහළින් වාර්තා කරනවා අපි කලින් සඳහන් කරපු කාරණය මේ උසස් පෙළ ගැන පාර්ලිමේන්තුවේ අද විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා කටයුතු කරනවා. ඉතින් එතුමා කියලා තිබුණා කල් දමනවාද නැද්ද යන්න පිළිබඳව ධනාත්මක ප්‍රකාශයක් සිදු කරන බව. ඉතින් කල් දානවා කියලා කිව්වොත් එහෙම ඒක ධනාත්මක වෙන්නේ නැහැනේ. ඒ නිසා කල් දාන්න නැති වෙයි කියලා ප්‍රකාශයක් සිද්ධ වෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. කොහොම වුණත් එතුමාගේ ප්‍රකාශයෙන් පස්සේ විභාග කොමසාරිස්තුමන් විභාග පැවැත්වීම පිළිබඳව තීරණයක් ගනිවි කියලා තමයි වාර්තා පළ වෙලා තියෙන්නේ. අධ්‍යාපනයෙන් අපි හිමින් යමු රටේ අක්‍රමිකතාවලට උදේ පාන්දර බලන්න සිද්ධ වෙනවා යලි ඇති නොවේවා කියන ප්‍රාර්ථනාව ඇතුව. මෙන්න දිවයින පත්තරයේ අද වාර්තාව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පිළිබඳව ප්‍රචාර කටයුතු හරියට සිද්ධ කළා දේශීය සහ ජාත්‍යන්තර වශයෙන්. හැබැයි ප්‍රතිඵලය මොකක්ද කියලා කෝප් කමිටුව දැන් ප්‍රශ්න කරලා තියෙනවා. ඒ අනුව ප්‍රධාන සිරස්තලය අද වෙන් වෙලා තියෙනවා දිවයින පත්තරේ. ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ රුපියල් මිලියන 2300ක් ගිලලා කියලා වාර්තා කරන්නේ. ඵලදායි නිසි ප්‍රචාරයක් කර නැහැ. වසර 7ක් ගියත් තොරතුරු තාක්ෂණ පද්ධතිය හදා නැහැ කියලා චෝදනාවකුත් එල්ල වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව තමයි මේ පිළිබඳව මේ කෝප් කමිටුවේ කරපු ප්‍රශ්න කිරීම වලදී විශේෂයෙන්ම මෙහිදී කෝප් සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව ඉදිරිමාන මහත්මයා හොඳ ප්‍රශ්නයක් අහලා තියෙනවා. එතුමා අහලා තියෙනවා තොරතුරු තාක්ෂණ පද්ධතිය වසර 7ක් ගත වී සකස් කර ගැනීමට තේ මණ්ඩලයට නොහැකුණේ ඇයි කියලා. තේ මණ්ඩලයේ නිලධාරීන් ප්‍රශ්න වලට නිසි පිළිතුරු ලබා නොදෙන බවද පවසා ඉදිරිමාන මහත්මයා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා නැගිට යාමට කටයුතු කරලා තියෙනවා මේ අවස්ථාවේදී. ඉතින් මෙහිදී කමිටු සභාපති රංජිත් බණ්ඩාර මහතා කියා සිටියේ ඩේටාබේස් එකක් හදාගන්න වසර 7ක් ගත වීත් නොහැකි වී නම් බැරි වෙලාවත් රොකට් එකක් එහෙම හදන්න දුන්නොත් එහෙම පරම්පරා 10ක් 15ක් ගත වෙයි නේද කියලා එතුමා අහලා තියෙනවා. කොහොමුණත් විගණකාධිපති වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා තේ ලෝක වෙළඳපොලේ ප්‍රචාරය කිරීමට මේ ලබා දී තිබෙන අවස්ථාවන් එක්ක 2016 කිලෝ මිලියන 228ක් යවලා තියෙනවා. මෙච්චර මුදලක් වියදම් කරලත් ප්‍රචාර කටයුතු කරලත් 2020 අවුරුද්දේදී යවලා තියෙන්නේ අපනයනය කරලා තියෙන්නේ තේ කිලෝ මිලියන 250යි. ඉතින් හොඳටම ප්‍රමාණවත් නැහැ. සවිස්තර වාර්තාවක් හදලා පුළුවන් තරම් ඉක්මනින් ලබා දෙන්න කියලා තමයි කමිටුව යෝජනා කරලා තියෙන්නේ. තේ මණ්ඩලයෙන් පස්සේ අපි එමු කොහාට දෙන්න වෙන්නේ? රේගුවට එමු. රේගුවේ වාර්තාවක් තියෙනවාද මව්බිම් පත්තරේ. මේ රේගුවේ රඳවාගෙන තිබෙන වාහන සම්බන්ධව වාහන 133ක් ෆයිල් අතුරුදන් වෙලා තියෙනවා කියලා ඔබ ඔය දකින්නේ. ඒ අනුව රේගුවේ රඳවාගත් වාහන 133ක ෆයිල් අතුරුදන් මෙහිදී විවිධාංශ විසින් කරන ලද රේගු විමර්ශනවලදී රේගු භාරයට ගෙන රඳවාගෙන ඇති වාහන 133ක් ඒ කියන්නේ බහලුම් එක්ක අදාළ විමර්ශන ලිපිගොනු අස්ථානගත වී තිබෙන බව ජාතික විගණන කාර්යාලය පවසනවා. මේ වාර්තාව කියවගෙන යනකොට පේනවා මේ වාහන ගාල් කරලා තියන්නට අවශ්‍ය කරන ඉඩ පහසුකම් පවා අදාළ සමාගම් වලින් කුලී පදනම මත අරගෙන තියෙනවා. ඒවටත් විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. ඉතින් විශාල අක්‍රමිකතාවයක් සිද්ධ වෙලා තියෙනවා. පහුගිය දවස්වල රේගුවේ කරපු දස්කම් විස්කම් ගැනත් අපි දැනගත්තා. හැබැයි මේ වගේ දේවල් වලින් වාහන හිගයක් පිළිබඳවත් කතා කරලානේ ගෙන්නන්න විදිහක් නැහැ. ප්‍රශ්න ගණනාවක් තියෙනවා කියලා ගෙන්නපු වාහන වල තත්ත්වය තමයි ඔය මව්බිම ප්‍රධාන සිරස්තලේ බවට පත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මව්බිම් පත්තරේම තවත් වාර්තාවක් බලන්න විදුලි බල මණ්ඩලයේ පැත්තෙන් එන විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු පුටු පිළිබඳව තමයි වාර්තාව. හිස්සු ඉංජිනේරු පුටු විදුලි අධිකාරිය ඉල්ලයි කියලා මේ කතාව කියන්නේ. විශේෂයෙන්ම ඔවුන් ඉල්ලන්නේ නොර්චෝලේ විදුලි බලාගාරයට අනුයුක්තව සිටි ඉංජිනේරුවරුන් රැසක් ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඉවත්ව විදේශගත වීම හේතුවෙන් එම පුරප්පාඩු සඳහා සුදුසුකම්ලත් විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරුවරුන් ඒ අධිකාරිවරුන් බඳවා ගන්නා ලෙස තාක්ෂණික ඉංජිනේරු සහ අධිකාරී සංගමේ සභාපති නිශාන්ත් මහත්මයා සඳහන් කරලා තියෙනවා. ඔවුන් ඉල්ලීම කරන්නේ ඒ තනතුරු වලට ඉක්මනින් පත් කිරීම කරන්න කියලා. තනතුරු වලට පත් කිරීම කරන එක හොඳයි. ඉක්මනින් තනතුරු වලට අදාළ වගකීම් ටික ඉටු වීම තමයි වැදගත් වෙන්නේ. ඊට පස්සේ අපි ලංකාදීප පත්‍රයේ මාපහු වතාවක් බලමු. සූර්ය පැනල විදුලි බල මණ්ඩලයට ලොකු මේ යෝජනාවක් වෙලා තිබුණා. මේ හිරු එළියෙන් වැඩක් ගමු. සූර්ය පැනල ප්‍රචාර කටයුතු ආරම්භ කරමු කියලා. ඉතින් මොකද්ද සිද්ධ වුණේ? හොඳටම දෙහි කපලා තියෙනවා අධිකරණය. මෙන්න ලංකාදීප පත්‍රයේ ප්‍රධාන සිරස්තලය. සූර්ය පැනල පමා කළාට ශ්‍රේෂ්ඨාධිකරණය ලම්වීම පට්ටගහයි කියලා තමයි වාර්තාව තියෙන්නේ. ශ්‍රී ලංකාවේ උග්‍ර බලශක්ති අර්බුදයක් තිබෙදී සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මීට වසර 6කට පෙර කළ ඉල්ලීමට අනුමැතිය නොදීමෙන්
ලංකා විදුලි බල මණ්ඩලය සහ සුනිත්‍ය බල ශක්ති අධිකාරිය බරපතල අන්දමින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙනවා කියලා තමයි ශ්‍රේෂ්ඨාධිකරණය මේ තත්ත්වය විමර්ශනය කරලා මේ විදිහට ප්‍රකාශයක් කරලා තියෙන්නේ. ඉතින් ඒ අනුව විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය හරි ලස්සන කතාවක් කියලා තියෙනවා. ඒ තමයි සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීම අඩාල කිරීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට සුනිත්‍ය බලශක්ති අධිකාරියට මෙන්ම රජයටද අමතක නොවන වන්දියක් නියම කළ යුතු බව අධිකරණයේ මතය වුවත් පෙත්සංකරුවන්ට සිදු වූ සම්පූර්ණ අලාභ ගෙවීමට නියම කළහොත් රජයේ ඒකාබද්ධ අරමුදලට දැරිය නොහැකි බරක් පැටවෙන බවද අවධාරණය කළ අධිකරණය අදාළ සම්පූර්ණ අලාභ පෙත්සම්කාර සමාගමට ගෙවීමට නොහැකි වීම පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ අනුව තමයි රුපියල් ලක්ෂ 10ක වන්දියක් එම සමාගමට ගෙවීමට, ඒ කියන්නේ විදුලි ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය බලපත්‍ර වවුනියා සෝලාර් පවර් ප්‍රයිවට් ලිමිටඩ් නැමැති සමාගමට මාසයක් ඇතුළත නිකුත් කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනුම් දීලා තියෙනවා. මහා භාණ්ඩාගාරයට දරන්න බැරි වෙයි නියම කරන්න ගියොත් එහෙම මේ වන්දි මුදල කියලා තමයි ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙන්නේ. හොඳ පාඩමක් අපේ රටේ සම්පත් වලින් ප්‍රයෝජන ගන්න එක ප්‍රමාද කිරීමේ තවත් හුඟක් තැන් තියවලට මේක හොඳ පූර්වාදර්ශයක් මේ තීන්දුව. ඊට පස්සේ අපිට අවධානය යොමු කරන්න පුළුවන් අරුණ පත්තරේට තවත් සිදුවීම් ගණනාවක් මේ සිද්ධ වෙලා තියෙන අරුණ පත්තරේ විශේෂයෙන්ම ගුවන්තොටුපළේදී වෙච්ච සිද්ධියක් සම්බන්ධයෙන් ඒ අනුව ගුවන්තොටේදී අපරාධකරුවන් කොටු කරන නව මෙහෙයුම් නැවතිලා තියෙනවා. ක්‍රියාත්මක වුණේ පැය කිහිපයයිලු. හදිසි නියෝගයේ පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක වෙනවාද කියන ප්‍රශ්නය තමයි මෙතනදී මතුවලා තියෙන්නේ. ගුවන්තොටුපළ හරහා රටින් පිටවන සහ රටට ඇතුළු වන අපරාධකරුවන් කොටු කර ගැනීමට ආරක්ෂක බලධාරීන් ආරම්භ කළ නව වැඩපිළිවෙල එය ක්‍රියාත්මක කර පැය කිහිපයක් ඇතුළත ලැබුණු ඉහළ නියෝගයකින් නතර කර දැමීමට සිදු වෙලා තිබෙනවා. ඉහළ නියෝගයේ කාගේද, ඇයි එහෙම කළේ කියන කාරණා පිළිබඳව තමයි ඊළඟට විමර්ශන ආරම්භ කළ යුත්තේ. ඉතින් ඔය අතර වාරේ ගංජා ලෝකේම මේ පිළිගන්න කාරණාවක් නෙවෙයි. විශේෂයෙන්ම මේ එය ඖෂධයක් හැටියට භාවිත කිරීම පැත්තකින් තිබ්බොත් එය මත්ද්‍රව්‍යයක් හැටියට ලෝකයේ පිළිගන්නවා. එතනදී ලංකාවේ ගංජා ප්‍රවර්ධනය කිරීමට ඔබතුමාලා කටයුතු කරනවද කියලා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ප්‍රශ්න කළා පාර්ලිමේන්තුවේදී. ඒකට ලැබුණු ඒ ප්‍රශ්නයේ සහ උත්තරේ තමයි ඔබ ඔය දකින්නේ. දිනමින පත්තරේ මේ වාර්තාව ගංජා ජනප්‍රිය කරන්න රජය ඉඩ දෙනවාද? අහන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා. දැන් උත්තරයක් ලැබෙනවා. ගංජා ප්‍රවර්ධනයට කිසිම සහයක් අපි ලබා දෙන්නේ නැහැ කියලා වාර්තාව තියෙන්නේ. ලෝකයේ බොහෝ රටවල් මත්ද්‍රව්‍ය ලයිස්තුවට ඇතුළත් කර ඇති ගංජා මත්ද්‍රව්‍ය භාවිතයේ මෙරට ප්‍රවර්ධනය කිරීමට රජය කිසිසේත් අපේක්ෂා නොකරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහත්මයා සඳහන් කරනවා. නමුත් පහුගිය දවස්වල හරියට කතා වුණා කංසා ලංකාවේ මේ අපනයන කර්මාන්තයක් හැටියට ආරම්භ කරමු. දේශීයව භාවිත කරන්න නෙමෙයි. ලෝකයේ ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා ලංකාවට ලොකු විදේශ විනිමයක් ලබා ගන්න පුළුවන් හොඳ අවස්ථාවක් කංසා. ඒ නිසා පරිස්සමින් වගා කරලා ලෝකෙට යවලා සල්ලි හම්බ කරමු කියලා එක දිගටම පාර්ලිමේන්තුවේ කතා කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එහෙම ඉන්නවා. ඉතින් ඒ අතර වාර තමයි මේ සාකච්ඡාව මේ විදිහට උත්තර ලබා දීම සිද්ධ වුණේ. අපි දිනමින පත්තරේම තවත් වාර්තාවකට අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය ශාස්ත්‍රයට යන්නටයි බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි සෞඛ්‍ය ශාස්ත්‍රය ගැන කතා කරන විට වකුගඩු දෙකම ඉවත් වෙච්ච අවස්ථාවක් පහුගිය දවසක වාර්තා වුණා දරුවෙකුගේ. මෙන්න මේ පිළිබඳ වාර්තාව දරුවෙකුගේ වකුගඩු දෙකම ඉවත් කිරීමේ සිද්ධිය පිළිබඳව මේ තොරතුර වාර්තා කරන්නේ. ඒ අනුව දිවෙන පුවත්පත මේ විදිහට වාර්තා කරන්නේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුට උසාවිය කැඳවලා තිබෙනවා මේ කාරණය සම්බන්ධයෙන්. ඉතින් ඒ විදිහට ඒ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාට එන්න ප්‍රමාද වෙන්නේ මොන හේතු නිසාද කියලත් තියෙනවා දිවයින පත්‍රයේ. අපි දිවයින පත්‍රයේ බැලුවොත් එහෙම ඒ ගැන අපිට හෝඩුවාවක් ලබා ගැනීමට පුළුවන්කම ලැබෙනවා. ඒ අනුව ඔවුන් වාර්තා කරනවා වකුගඩු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධව උසාවියට නොකියා සාක්ෂි විභාගයට නොපැමිණි පොලිස් නිලධාරියාට මහේස්ත්‍රාත්වරයා අප්‍රසාදය පළ කරලා තියෙනවා. ඉතින් ඒ අප්‍රසාදය පළ කරන්නට හේතුවත් සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම මෙතනදී වාර්තා කරන්නේ මේ පොලිස් නිලධාරියා මේකට ලොකු උනන්දුවකින් කටයුතු නොකිරීම සම්බන්ධව. ඒ අනුව කොළඹ රිජ්වේ ආර්යා ළමාරුහලේ සිදු කළ වකුගඩු සැත්කමකදී රෝගී වකුගඩුව මෙන්ම මනා ක්‍රියාකාරීත්වයෙන් තිබිච්ච වකුගඩුවත් ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධව තමයි මේ විදිහට මේ නඩුව ක්‍රියාත්මක වෙන්නේ. දරුවා මිය ගියා. ඉතින් එහිදී
මෙවැනි ඉතා සුවිශේෂ නඩුකටයුත්තක් වෙනින් විශේෂඥ සාක්ෂිකරුවෙකු අධිකරණය හමුවට කැඳවා තිබියදීත් ඒ බව දැන අවම වශයෙන් අධිකරණයට ඒ පිළිබඳව දැනුම්වත් කිරීමටවත් එම නිලධාරියන් නොපැමිණීමෙන් මියගිය දරුවාගේ පාර්ශවයට දැඩි අගතියක් සිදුවන බව තමයි අධිකරණයට පෙනී ගිහිල්ලා තියෙන්නේ. ඒ පිළිබඳව තමයි මේ විදිහට අප්‍රසාදය පළ කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මව්බිම් පත්තරේ බලන්න ඖෂධ හිගේ පිළිබඳව දිගින් දිගටම රටේ කතා වුණා. දැන් ඖෂධ හිගේ වර්තමාන තත්ත්වය මොකද්ද කියලා බලමු. මව්බිම් පත්‍ර වාර්තා කරනවා. අත්‍යවශ්‍ය ඖෂධ 15ක් අමාත්‍යාංශයේ නැහැ කියලා ආපහු මේ වාර්තාව තියෙන්නේ. ඕන කරන ඖෂධ වර්ග තාම හිගයි කියලා තමයි ඒ අනුව වාර්තාව තියෙන්නේ. දැන් ඒකට මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය? ඒකත් මව්බිම් පත්තරේම වාර්තා වෙනවා. අපිට බලන්නට පුළුවන්. ඒ අනුව ඖෂධ ගැටලු විසඳන්න කෙහෙලියගෙන් විද්වත් කමිටුවක් පත් කිරීමට කටයුතු කරනවා කියලා වාර්තාව තියෙන්නේ. පහුගිය දවස්වලත් කමිටු වරින් බර පත් වුණා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ඖෂධ හිගය, ඖෂධ මිලදී ගැනීමේදී පවතින අක්‍රමිකතා ඇතුළු ගැටලු සහගත තත්ත්වයන් ඉදිරියේදී අවම කිරීම සඳහා සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් සෞඛ්‍ය කළමනාකරණ සහ උපාය මාර්ගයක සැලසුම් සකස් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බව තමයි ওই විදිහට වාර්තා කරන්නේ මව්බිම පත්තරේ. ආපහු තවක් දිනමින පත්තරේ අතර ගන්න වෙනවා. මොකද අර මේ ශාකයක් සම්බන්ධව නේද මේ ලොකු ආందోලනයක් සිද්ධ වුණා. ඉතින් ඒ පිළිබඳව අදහස් පළ කරන්නට වගේම තවත් ගොවීන්ගේ ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරන්න ගොවීන් කොළඹට ආවා. හෙක්ටර් කොබ්බේ කඩුව ගොවි කටයුතු පරිශ්‍රණ පුහුණු කිරීමේ ආයතනයට ආවා. එතෙන්ට ඇමතිතුමත් ඇවිල්ලා හිටියා. හැබැයි ආවට පස්සේ මේ පරිසර වේදිනියක් ඇවිල්ලා කියන්න මට ඉක්මනින් යන්න තියෙනවා කියලා කියපු කතාවක්. පරිසර වේදිනී දේමානිට ගොවිහු විරෝධය පාති කියලා මේ ප්‍රවෘත්තිය දිනමින පත්තරේ වාර්තා කරන්නේ. ඉතින් ඒ අනුව විශේෂයෙන්ම ඇමතිතුමත් කියලා තියෙනවා ජනතාවගේ බදු මුදල් වලින් යැපෙන අය බොහොම සැලකිලිමත් වෙන්නට ඕනේ ජනතාවට උත්තර ලබා දීමේදී කියන කාරණාව තමයි මෙහිදී මතුවලා තිබෙන්නේ. එහෙමනම් තවත් ප්‍රවෘත්ති ගණනාවක් පත්‍ර සිරස්තලවල තියෙනවා. අපි බලමු මේ ගන්න කෙටි විරාමයෙන් පස්සේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මුවදොර අභියස ඉඳගෙන ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරනවා. මෙන්න අද අරුණ පත්තරේ මුල් පිටුවේ වාර්තාවක් තියෙනවා මේ පිළිබඳව හොඳ සිරස්තලයක්. දසුන්ගේ ඔටුන්න ගැලවි ඇලවෙයි කියලා වාර්තා කරන්නේ. ඒ අනුව අපි බලමු මේ ස්පෝර්ට්ස් අතිරේකය අරුණ පත්තරේ එතනදී තමයි මේ ගැන සඳහන් වෙන්නේ. දසුන්ගේ ඔටුන්න ගලවා අලවයි. චමීර් දිල්ෂාන් සහ වනිදු නැවතත් ජාතික සංචිතයට. ඉතින් ඒ අනුව මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් දසුන් ශානකව ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය ඊයේ යලි ආපසු හරවමින් තවදුරටත් නායකත්වයේ රැඳී සිටීම සඳහා ඔහුට අවස්ථාව ලබා දීමට තීරණය කරලා තිබෙන ප්‍රවෘත්තිය වාර්තා කරනවා. ලෝක කුසලාන සංචිතය පිතිකරු අංශයෙන් වෙනම නම් කරලා තියෙනවා. පත්තරේ ගත්තට පස්සේ ඔබට වැඩි විස්තර බලන්නට පුළුවන්කම ලැබෙනවා. අරුණ පත්තරේ මේ විදිහට තොරතුරු තියෙන විට අපි බලමු පත් කිරීම අවශ්‍යතාවවලදී කොහොමද කියලා මේ අලුත් බලතල පවරා ගැනීම ගැන තොරතුරු ගණනාවක් තියෙනවා පත්තරවල. ග්‍රාම නිලධාරීවරුන් පැය 24 සේවාවක් කරනවා. ඔවුන්ට වැඩි බලතල ලබා දීමට කටයුතු කරන ප්‍රවෘත්තියක් ලංකාදීප වාර්තා කරන්නේ. මෙන්න වාර්තාව ග්‍රාම නිලධාරීන්ට වන නිලධාරී බලයත් ලබා දීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ ඉතා සමීපව සිද්ධ වෙන සේවාවන්. ඒ නිසා මේ වනාන්තර කටයුතු භාරව ඒ වන නිලධාරීවරුන්ගේ බලතලත් ග්‍රාම නිලධාරීවරුන්ට ලබා දීමට කටයුතු කරනවා. හැබැයි ලැබෙන බලතල හරියට පාවිච්චි කරන්න වෙනවා. නැත්නම් ජනතාව කියයි හොඳට තියෙයි මේවා මේ විදිහට මේ නරියට කුකුළු බාර දීම වගේ දේවල් සමහර අය අතින් වෙන්න පුළුවන්. හැමෝගෙම අතින් නෙවෙයි. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් ග්‍රාම නිලධාරීවරුන්ගෙන් පස්සේ ඊටාම කදිම ඡායාරූපයක් අද තියෙනවා. මහාචාර්යවරු දෙපළක් හමු වෙලා තියෙනවා. සුහදව ඔවුන් සිනාමුසු මුහුණින් සිටින ආකාරය මහාචාර්ය දෙපළකගේ සතුටු සිනා කියලා ওই ලංකාදීප පොත් වාර්තා කරන්නේ. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදාන උත්සවයේ කුලපති සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. ඉතින් ප්‍රකට පුරාවිද්‍යාඥයෙක් වන මහාචාර්ය රාජ් සෝමදේව මහතා මෙරට පුරාවිද්‍යා ක්ෂේත්‍රයට කළ මෙහෙවර අගෙමින් සම්මාන ආචාර්ය උපාධියක් ඒ කියන්නේ විද්‍යාසූරී උපාධියක් පිරිනැමීම මෙහිදී සිද්ධ වුණා. ඒ පිළිබඳව තොරතුරු තමයි වාර්තා කරන්නේ. එතුමා හැම විටම කියන කතාවක් තමයි මුදල් වෙන් වුණත් නැතත් අපි පරිශ්‍රණ කරගෙන යනවා. අපි අපේ රාජකාරිය හරියට කරනවා කියලා හැමදාම කියපු මහාචාර්යවරයෙක් මහාචාර්ය රාජ් සෝමදේව. අපේ සුභාශිර්වාදය අපි එතුමාට පොද කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් තවත් ඡායාරූපයක් බලන්න. සුන්දර ඡායාරූපයක් අපේ රටට ලොකු සතුටක් ගෞරවයක් සහ ආදරයක් ලෝකෙන් ලැබෙන අවස්ථාවක්. ලෝක අවිවාහක රූ රැජින
දිවයිනට පැමිණෙනවා. මේ වසරේ ලෝක අවිවාහක රූ රැජින ලෙස කිරුළ පැලඳී ඉන්දීය ජාතික ක්‍රිෂාන්ගී ගෞරී මෙනවිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අවිවාහක රූ රැජින තෝරා ගැනීමේ තරගාවලියේ අවසාන මහ තරගයට සහභාගී වීමට පෙරේදා රාත්‍රියේ දිවයිනට පැමිණලා තිබෙනවා. ලෝකීය අවධානය අපේ රටට ලැබෙන අවස්ථාවක් මේ අවස්ථාව. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා අද මේ අන්තර්ජාලයට ගිහිල්ලා e-paper එකක් හැටියට සරසවිය දැන් බොහෝම ජනප්‍රිය වෙලා තියෙනවා. ලේක් හවුස් ප්‍රකාශනයක් හැටියට එක ලිපියක් අපිට බලා ගන්න පුළුවන්. දැක්කත් hina යනවා. වචනයක් කතා කරන්න හැදුවත් hina යනවා. කතා කරනකොටත් හොඳටම hina යනවා. අපේ ප්‍රහසන රංගදරයෙක් ටෙනිසන් කුරේ. ඉතින් ඔහු පිළිබඳව ඔහුගේ ආදරණීය දියණිය කතා කරනවා. ඇය විශේෂයෙන්ම රූපවාහිනී නිවේදිකාවක්, ඒ වගේම ගුරුවරියක්, වගේම මේ නර්තන අංශභාර නිලධාරිනියක් හැටියට කටයුතු කරනවා. එදා තිරය ඔප කළ අපේ මව්පිය වරුණ අතිරේකයට තමයි ඇය කතා කරන්නේ. තාත්තා හැම සතේම අම්මාට දීලා වියදමට ඇගෙන් සල්ලි ඉල්ලා ගන්නවා කියලා ඇය සිහිපත් කරනවා. ඒ කියන්නේ විවාහ ජීවිතය කියලා කියන්නේ සෙල්ලමක් විහිළුවක් නෙමෙයි. ඒක ටෙනිසන් කුරේ දැනගෙන ඉඳලා තියෙනවා. ටෙනිසන් කුරේගේ දියණිය මිහිරි කුරේ ප්‍රනාන්දු කියයි කියලා. පල්ලියේ ගීතිකා දෙමළ බසින් සිංහලට පරිවර්තනය කළේත් අපේ තාත්තා කියලා දියණිය සඳහන් කරනවා. තාත්තා නිතර කීවේ හාස්‍ය රසයෙන් මිනිසුන් සිනා ගැන්වීම ඉතා අපහසු දෙයක් බව. ඔබට පුළුවන් අතිරේකය අරගෙන බලන්න සරසවිය e-paper එකක් හැටියට තියෙනවා. කදිම ලිපියක් කියවන්න වටින ලිපි ගණනාවක් අද ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් වෙලාවේ හැටියට අද කාටුන් බලන්න ලංකාදීප පත්තරෙම ආරම්භ කරමු. අද මොකද කියන්නේ පංකජ රුවින්දගේ සරදම් මෙන්න කතා බහක් යනවා. ජනාධිපතිවරණයට බැසිල් සුදුසුයි කියලා විමලවීර කියනවා. පුදුම පහනයි මොළ 7යි. මොළ 7 නම් හරි. පුදුම පහන ඇලඩින්ගද වෙන කාගේ හරිද අපි බලාගෙන ඉමු. ඊට පස්සේ දිනවින පත්තරේ අපි බලමු කාටුන් අංජනගේ මෙන්න ඒත් කතා බහක් යනවා දෙන්නෙක් අතර. උද්දිකට විඩි තිබ්බේ මේ ක්‍රමයේ විසින් කියලා එයා කියනවා. ඉතින් එයත් මේ ක්‍රමයේම කෙනෙක්නේ ක්‍රමයේ විසින් ක්‍රමයට වෙඩි තිබ්බද කියලා තමයි බලන්න වෙන්නේ. අපි අරුණ පත්තරේ බලමු. අරුණ පත්තරේ වෙනද වගේම හුරේරා හසන්ත විජේනායකගේ මෙන්න කාටුන් එක උද්දික කියනවා එතුමාට වෙඩි තිබ්බේ පවතින ක්‍රමයලු. නළුවන්ට පිටපත් ලියන්න බැරිද සර්? නළුවන්ට පිටපත් ලියන්න පුළුවන්. එයාලා ලියනවා වෙන්නත් පුළුවන්, වෙන පිටපතක් වෙන්නත් පුළුවන්. පිටපතක් නොවෙන්නත් පුළුවන්. ඊට පස්සේ මව්බිම් පත්තරය අපි බලමු. මරිසිපාල මෙන්න කාටුන් එක MD වීරරත්නගේ අද අප දෙපයින් නැගී සිටිනවාට අසල්වැසි රට උනත් කැමති නෑ කියලා කියනවා. ඒ හින්දාද ක්‍රිකට් වලට ඕම උනේ. ඒක කාටුන් එකේ නැහැ. කාටුන් එකේ කියන්නේ මොකද්ද? අසල්වැසි නෙමෙයි. මේ රටේම කී දෙනෙක් අකමැතිද? අපේ රට දියුණු වෙනවට නේද? රට රටවල් වල ගිහිලා කේලම් කියන්නේ ඒකනේ. අපි දිවින පත්තරේ බලමු. ෆේක් බුක් අද පත්තර සිරස්තල අවසන් කරන්න හොඳයි තෝරගන්න. ජයන්ත වික්‍රමසිංහගේ මොකද්ද කියන්නේ? වෙලාවට වැඩ කරන්න දන්නේ නැහැ කියලා නාමල්ලුවේනේ හාමුදුරුවෝ සජිත්ට දෙහි කපලා එන්න කිව්වා ඔබතුමා ආවේ නැහැනේ කියලා දෙහි කපුවා තමයි හාමුදුරුවෝ පහුගිය දවසක. දැන් මොකද්ද කියන්නේ? හැදෙනවා නම් ඔය ටිකත් ඇති. වෙලාවට වැඩ කරන්න ඕන හැමෝම. එතකොට රට හැදෙනවා බලාගෙන ඉන්නකොට. අලුත් දිනක් උදා වෙලා තියෙනවා. ඔබට බලන්න ආරාධනා කරනවා. එවනම් හෙටත් උදේ අපි හමු වෙමු පත්තර සිරස්තල වලින් උදා වුණු දවස. ඔබට බොහෝම සුවදායක වේවා. ආයුබෝවන්.